And now, live at 12. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. 2020 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට. ඊයේ දිනේත් කොවිඩ් ආසාදිතයින් 635ක් ආශ්‍රිතයින් 15000 ඉක්මවයි. පහනම නොතකා බස්නාහිරින් පිටවන්නන්ට වැඩවරදී. යම් පොලිස් වසමකට ඇවිල්ලා තියෙනවා නම් බස්නාහිර පළාතේ ඉඳලා ඒ අය සම්බන්ධයෙන් නිරෝධායන රීතිය යටතේ කටයුතු කරන්න වෙනවා. වෙනත් බන්ධනාගාරවලට මාරු කරන්නයි ඉල්ලා බෝගම්බර රැඳවියන් විරෝධතාවක. කොවිඩ් නිසා බැටකන රටකජු එලෙන්දෝ. ඉතින් මේ සැරේ මේ කජු ටික විකුණ ගන්න බැරි නම් මට ඉන්න වෙන්නේ එහෙට පොඩි උනුත් එක මහපාර. මේ වසර සඳහා වන අයවැය විසර්ජන කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පෙරවරුවේදී ආරම්භ වුණා. මුදල් අමාත්‍යවරයා ලෙස එය ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මේ වසර සඳහා පූර්ණ අයවැයක් අනුමත වී නොතිබීම නිසා නව රජයේ සංවර්ධන යෝජනා ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි. විසර්ජන පනත් කෙටුම්පත 2020 දෙවෙනි වර කියවීම. මේ වනතෙක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විසර්ජන පනත් වලට වඩා මේ වෙනස් මුහුණුවරක් ගන්නවා. ඒ මෙය අතුරු සම්මත ගිණුම් 4ක් අන්තර්ගත වන විසර්ජන පනතක් වීම හා ඒ ආශ්‍රිතව අපරාජ්‍ය රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම පිළිබඳ ගිණුම් වාර්තාවක් වීම නිසයි. ගරු කතානායකතුමනි, අතුරු සම්මත ගිණුමකින් අවකාශය ලැබෙන්නේ රාජ්‍ය සේවා පවත්වා ගැනීමට අනුමත වී ඇති වියදම් සඳහා ප්‍රතිපාදන සැලසීමට පමණයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පත් වූ පොදු ජන පෙරමුණේ රජය පළමු වසර මීට පෙර මැතිවරණ වලින් බලයට පත් වූ රජයන්ට වඩා වෙනස් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දුන් බව මම මේ ගරු සභාවට ප්‍රකාශ කරන්න කැමැතියි. 2019 වර්ෂයේදී වාර්තා කර ඇති අයවැය හිඟේද සැබෑ රාජ්‍ය මුල්‍ය තත්ත්වයේ වසන් කිරීමක් වෙනවා. හම්බන්තොටත් මුළු වරායම විකුණා ලබාගත් ඩොලර් මිලියන 1200ක මුදල එම වරායට ගනු ලැබූ විදේශ ණය ප්‍රමාණය ගෙවා තිබුණේද නැහැ. වරාය විකිණීමෙන් ලබාගත් මුදල යොදාගෙන තිබුණේ එදිනෙදා අයවැය කටයුතු වලට පමණක් බව පෙනී යනවා. ගම් නගා සිටුවීමට සැලසුම් කළ ගම් පෙරළියෙන් බල සම්පන්න වූ ගමන් දැක ගන්නට නැහැ. දේශීය ගොවීන් නිපදවන තේ, පොල්, රබර් පුරුදු ගම්මිරිස් අපනයන වෙළඳපොළට යොමු කිරීම වෙනුවට ඒවා පිටරටින් ගෙන්වා අපනයනයකට ප්‍රවේශ වීමේ පැවිලි ශේෂ්ත්‍රයට අහිත කර බලපෑම් ඇති කළා. ගරු කතානායකතුමනි, අප රජයේ අයවැය පත්තියේ අන්තර්ගතය වන්නේ පසුගිය වසර තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික වෙනස් කිරීමයි. මේ රටේ ඉතිහාසයේ කිසිම කාලයක අයවැයක් නැතුව රටක් දුවලා නැහැ. මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා අයවැයක්වත් ඉදිරිපත් කරන්න. අපේ අග්‍රාමාත්‍යතුමා අද මෙතෙන්ට ඇවිල්ලා කියවන මේ අයවැය කතාව ඇත්ත වශයෙන්ම රජය දැන් දරාපු වියදම් මේ වසර තුල අද විසර්ජන පනතකින් මෙහි ඉදිරිපත් කරලා මේක සම්මත කරන්න කියලා අපෙන් ඉල්ලනවා. මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා මේක කලින් ඇවිල්ලා අනුමත කරගන්න. අපිට දන්නවා 2020 පළවෙනි කාර්තුව ගත්තම අපි දන්නවා ආණ්ඩුවේ නොහැකියාව, ආණ්ඩුවට බැරි වෙච්ච දේවල්, ආණ්ඩුවට වැඩ කරන්න බැරි වෙච්ච ඒවා, ආර්ථික වර්ධනය පිළිබඳව තියෙන ගැටලු අපි හොඳට දන්නවා. හැබැයි අපට අවශ්‍ය තොරතුරු ආණ්ඩුව ලබා දීලා නැහැ. 2020 වසර සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වුණේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුවයි. අද දිනේ පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන් ඇතුළු බාහිර පුද්ගලයින් ඇතුල් කිරීම සිදු වුණේ නැහැ. කොවිඩ් ව්‍යාප්තියත් සමග දැඩි සීමා කිරීම යටතේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමටයි පියවරගෙන තිබෙන්නේ. ඒ අනුව අද දිනේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් කැඳවුවද සභාගර්භයට යාමේදී අවශ්‍යතාවය සලකා බලා පමණක් ඒ සිදු කරන ලෙසයි මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ. සභාවේ අත්‍යවශ්‍යයෙන්ම රැඳී සිටිය යුතු මැති ඇමතිවරුන් හැර සෙසු අයට සභාගෙබට ආබදාලින්දේ විශේෂ ආසන සූදානම් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවා. මේ අතර දැනට බන්ධනාගාර භාරයේ සිටින මන්ත්‍රීවරුන් තිදෙනා අද දිනේ පාර්ලිමේන්තුවට කැඳවීමක් සිදු කරන්නේ නැහැ. වැලිකඩ බන්ධනාගාරයේ COVID-19 වෛරසය පැතිර යාම මේ තීරණයට හේතුවයි.
මේ අතර අද දිනේ පාර්ලිමේන්තුවට බාහිර පුද්ගලයන් කැඳවීමද අත්හිටුවා තිබෙනවා. ඒ අනුව මාධ්‍යවේදීන්ටද අද පාර්ලිමේන්තුවට ගොස් රැස්වීම ආවරණය කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. අද දිනේ පාර්ලිමේන්තුවට පැමිණ ඇති සේවක මණ්ඩලයද අඩු මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ. බස්නාහිර පළාතේ සංචරණය සීමා කර ඇති ප්‍රදේශවල පදිංචි සේවකයින්ට සේවයට වාර්තා කිරීම නොහැකි වීම සහ බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට කිසිවෙකුටත් ගමන් කිරීම තහනම් කර ඇති නිසා පිට පළාත්වල සේවකයින් අද දිනේ සේවයට වාර්තා නොකිරීමද ඊට හේතු වී ඇති බව වේත්‍රධාරීවරයා වැඩිදුරටත් පැවසුවා. කෙසේ වෙතත් අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස් වුණා. ඒ 2020 වසරට අදාළ අයවැය විසර්ජන පනත් කෙටුම්පත විවාදය සඳහායි. මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් 5 දෙනෙකු ඊයේ දිනේදී මිය ගියා. එමෙන්ම වෛරසය ආසාදනය වූ රෝගීන් 635 දෙනෙකුද ඊයේ දිනේදී මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව මෙවන විට 15000 ඉක්මවා ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 5 දෙනෙකු ඊයේ මිය ගිය අතර ඔවුන් පානදුර, කොළඹ, කැලණිය සහ ගම්පහ ඉඹුල්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. එලෙස මියගිය ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයාගේ අවසන් කටයුතු මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී ඊයේ සිදු කෙරුණා. ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී. මියගිය සියලුම දෙනාට නිදංගත රෝග, හෘද රෝග, උදරවාහින පද්ධතියේ තියෙන රෝග වලින් පෙළමින් සිටි අය සහ පිළිකා රෝගියෙක් තමයි ඊයේ දවස් තුලදී මිය යන්නේ. එයින් 3 දෙනෙක් අත්වශයෙන්ම නිවසේදී මියගොස් සිටියදී මරණයෙන් පසු PCR පරීක්ෂණ කිරීමෙන් හඳුනාගත්තු අය. මේ රෝගීන් සමහර වෙලාවට අපි දකිනවා රෝග ලක්ෂණ තිබුණත් රෝහලකට පැමිණ ප්‍රතිකාර දක්වන්න මැලිකමක් දක්වනවා. සමහර අය හිතනවා තමුන්ට රෝගය වැළඳෙන්නේ රෝහලකට ගියොත් කියලා. ඒ නිසා රෝහලට පැමිණීමෙන් වළකිනවා. අපි පොදුවේ කියනවා සමාජයට පැමිණීමෙන් පුළුවන් තරම් අවම විදියට වළකින්න. එයින් හැංගෙන්නේ නැහැ අවශ්‍ය අවස්ථාවකට අත්‍යවශ්‍ය දෙයකට කාරණයකට සමාජයට නොපැමිණිය යුතුයි කියලා. යම් කෙනෙකුට රෝග ලක්ෂණ තියෙනවා නම් රෝගයක් තියෙනවා නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතුයි. රෝහලකට පැමිණ හෝ වෛද්‍යවරයෙකුට දුරකථනයෙන් කතා කර අවශ්‍ය උපදෙස් ලබාගෙන ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අතර වෛරසය ආසාදනය වූ 635 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර ඔවුන්ගෙන් 625 දෙනෙකුම හඳුනාගත්තේ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතවයි. සෙසු 10 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර සිටින පිරිස් අතරින් හඳුනාගත්තා. ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත රෝගීන් ගණන 11858 වන අතර මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 15350ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් රෝගීන් 10183 දෙනෙකු සුවය ලබා මේ වන විට පිටව ගොස් තිබෙනවා. ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 5121 දෙනෙකු පමණයි. මේ හඳුනාගත්තු අයගෙන් 378 දෙනෙක් පමණ බස්නාහිර පළාතෙන් තමයි අපි හඳුනාගත්තේ. එයින් 253 දෙනෙක්ම කොළඹ මහනගර සභා සීමාව තුළ වාසය කරන අය විදිහට අපි හඳුනාගත්තා. ඒ වගේම මේ පරීක්ෂණ කිරීමේ රෝගීන් හඳුනා ගැනීම සඳහා මේ වන විට PCR පරීක්ෂණ 6,42,000කට අධික ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 3 දෙනෙක් කරන්දෙනිය ඇරවාවිල දීනවෙල ප්‍රදේශයෙන් ඊයේ හඳුනාගත්තා. එම තිදෙනා එකම පවුලේ සමාජිකයින් වන අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් වනවා. මේ අතර හැටන් දුඹුරුගිරිය ප්‍රදේශයේ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටි අවුරුදු 18ක වයස ඇති තරුණියකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඇය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. එම තරුණියගේ පියා, මව සහ සහෝදරයෙකුට මීට පෙර වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන්ද මේ වන විට ආසාදිතයින් 30 දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙනවා. විවිධ කරුණු යටතේ බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට ඇතුළත් කිරීමට පෙර දින 14ක කාලයක් නිරෝධායනය සඳහා මෙම බන්ධනාගාරයට යොමු කරනවා. එලෙස ඇතුළත් කළ පිරිසකට මෙලෙස වෛරසය ආසාදනය වී තිබුණා. එම බන්ධනාගාරයේ මේ වන විට නිරෝධායනය සඳහා 400ක පමණ පිරිසක් රඳවා සිටින අතර ඔවුන්ගෙන් 100ක පමණ පිරිසක් වහලේ මත නැගී අද මෙලෙස විරෝධතාවයක නිරත වුණා. ඒ රෝගීන් වාර්තා වීමත් සමග තමන් දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇති බව පවසමි. ඔවුන් ඉල්ලා සිටින්නේ බෝගම්බර පැරණි බන්ධනාගාරය තුල මේ වන විට පවතින තත්ත්වයේ සැලකිල්ලටගෙන තමන් වෙනත් බන්ධනාගාර වෙත යොමු කරන ලෙසයි. මේ අතර පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ දඹුවර ග්‍රාම සේවා වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීවරයාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එම නිලධාරියා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර නිරෝධායනය වන පවුල් සඳහා ලබා දුන් රුපියල් 5000 දීමනාව ලබා දීමේ වැඩසටහනටද ඔහු සහභාගී වී තිබුණා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණා.
මේ අතර හලාවත වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේ తాවකාලිකව වසා දමා තිබෙනවා. එම කාර්යාලයේ සිවිල් ආරක්ෂක නිලධාරියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. මේ අතර මෙරට සේවයේ නිරතව සිටි චීන ජාතිකයින් සිව් දෙනෙකුට සහ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව චීන තානාපති කාර්යාලය නිවේදනය කළා. ඔවුන් කොටහෙන ප්‍රදේශයේ ඉදිකරන ව්‍යාපෘතියක් හා සම්බන්ධව සේවය කළ පිරිසක්. කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයකදී ඒ විදිහටම රෝගීන් විශාල ප්‍රමාණයක් අපිට සොයා ගන්න හමු වුණා. ඔවුන් බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ වාසය කරන පදිංචි අය. ඒ නිසා තමයි රෝගය වැළඳුණා කියලා අපි විශ්වාස කරන්නේ. මේ අවස්ථාවේදී තාමත්ම වැදගත් දෙයක් තමයි COVID-19 රෝගය ආයතන තුල පැතිරීම අපි යම්කිසි ප්‍රවණතාවයක් දකිනවා. ඒ නිසා ආයතනවල සේවය කරන ඒ වගේම ආයතනයට පැමිණෙන ආගන්තුකයන් සහ ඒ සියලුම පුද්ගලයන් නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරීම අත්‍යවශ්‍ය වෙනවා. රජය විසින් පාලන මිලක් නියම කළද වෙළඳ පොලේ සහල් හිඟයක් මතුව ඇති බවට වෙළඳුන් පවසනවා. අද උදෑසන පත්තරේ වැඩසටහනින් අප මේ පිළිබඳව විමසා බැලීමක් කළා. පසුගිය 4 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සහල් නිෂ්පාදකයන්ට සහ මෝල් හිමියන්ට සහල් අලවිය සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව තම්බන ලද සුදු සහ රතු සම්බා සහල් කිලෝග්‍රෑම් 1ක් සඳහා මෙන්ම සුදු හා රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක් නියම කෙරුණා. තම්බන ලද සුදු හා රතු නාඩු කිලෝවක් සඳහා උපරිම මිල රුපියල් 92ක් ලෙසයි එහි සඳහන් වුණේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 25 වගන්තිය යටතේ නිෂ්පාදකයෙකු මෝල් හිමියෙකු අදාළ උපරිම මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු වනවා. දැන් මිල ගණන් කොහොමද මේ සම්බයම 114ක් කියනවා මෝල් වල අපිට මෙහෙ කියලා 90ට දෙන්නත් බෑ. ඒකට මොනවාරි සැලසුම කරලා දෙන්න ඕනේ. මිල පාලනයක් දාව නිසා හාල් මෝල් වලින් අපිට මිල ගණන් කොට දෙන්නේ නැහැ දැන් මෝල් වලින්. රසුදු කැවුළු රතු කැකුළු නාඩු සමහරට හිඟයක් පවතින්න පුළුවන්. මිල පාලනය හොඳයි. ඒ වුණාට මිල පාලනය හොඳ වුණාට අපිට විකුණන්න හාල් එන්නේ නැහැනේ. අද මේ පිළිබඳව පත්තරේ වැඩසටහනින් විමසා බැලුවා. අපි ආව පිටකොටුව 4 වන හරස් වීදියට. මේ 4 වන හරස් වීදිය තමයි මේ තොග වෙළඳාමේ නිරත වෙළඳ මහතුන් ඉන්නේ. මෙම මේ ගිය සතියේ විවෘත කර තිබුණු සහල් කඩයක් ඒ කඩෙත් වහලා මාගේ වම් පසින් තිබෙනවා තවත් කඩයක් ඒ සහල් කඩෙත් වහලා පාලන මිලට තියනවද? පාල එන්නේ නැහැ පාලන මිලට තාම ඒකලා යවන්න බෑ කියාගෙන තමයි තියෙන්නේ. සමහර ඒගොල්ලන් කියනවා වී හම්බුණත් යවන්නම් කියලා කියනවා කොටලා. බලධාරීන් ඇවිල්ලා මේ වෙළඳසැල වට කරයි නීති රීති පනවයි කියලා එතුමාලා සඳහන් කරන්නේ නැහැ. රතු නාඩු සුදු නාඩු කිලෝවක් රුපියල් 100යි. සම්බ කිලෝවක් රුපියල් 112යි. කීරි සම්බ කිලෝවක් රුපියල් 130යි. ගරු ඇමතිතුමනි පාලන මිල ගණන් දානවා. මොන ආණ්ඩුවක් කාලෙත් පාලන මිල ගණන් දැම්මම ඊට පස්සේ ඒවා පොතේ තියෙනවා කඩේ නෑ. හැමදාම විපක්ෂයේ ඉන්න අය චෝදනා එල්ල කරනවා කෝ පාලන මිල කියලා. ඔබතුමාලත් විපක්ෂයෙන් දැද්දි එහෙමයි. දැන් ඔබතුමාලා ආණ්ඩු පාර්ශවයේ. හැබැයි ප්‍රායෝගික වෙන්න ඕනි අපි. බිම් මට්ටමේ මේක මිලදී ගන්න බැරි නම් පාලන මිලෙන් ඇති ඵලය කුමක්ද? අධිකරු ජනාධිපතිතුමා විසින් මේ රටේ ගොවි ජනතාව ආරක්ෂා කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තමයි මේ හාල් වලට උපරිම මිලක් නියම කරලා තියෙන්නේ. දැනට සතොස සහල් තිබෙනවා නාඩු සහ සුපිරි වෙළඳ සැල් වලත් තිබෙනවා. මේ සමහර සිල්ලර කඩවල නැති එකේ ප්‍රශ්නේ විසඳීම සඳහා අපි නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය කරනවා දැන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඊළඟට සීනි වලට ඇතිවෙච්ච ප්‍රශ්නය සීනි මිල විශාල ලෙස සීනි බද්ද අඩු කළත් එහි කිසිම වාසියක් පාරිභෝගික ජනතාවට ලැබුණේ නැහැ. සතොස මගින් පමණයි රුපියල් 85ට සීනි අලෙවි කළේ. තොග නිකුත් කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ඊයේ. උපරිම සිල් මේ තොග මිල රුපියල් 80යි සිල්ලර මිල 85යි. එනිසා අද වෙළඳුන්ට පුළුවන් පිටකොටුවේ තමන්ගේ සුපුරුදු සැපියුම් කරු වෙතට ගිහිල්ලා සීනි ඉල්ලා සිටින්න. නුදුන්නොත් අපිට පැමිණිල්ලක් කරන්න. අපි මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වෙනවා. පැමිණිලි කිරීම කියන කාරණාවම නෙවෙයි. පාලන මිල කියන එක අර ජනතාව තවත් හාස්‍යයට එහෙම ක්‍රමවේද හදන්න බෑ. මොකද හේතුව නීතිය ක්‍රියාත්මක කරේ නැත්නම් හංගගෙන ඉඳරි වෙලා දෙන්නේ නැත්නම් ඒකට නීතියක් තියෙනවා ක්‍රියා කරන්න. ඉතින් අපි ඊයේ තමයි මේක කරේ. මේ ගැසට්ටුව නිකුත් කළේ. අද පාරිභෝගික කටයුතු අධිකාරිය මේ පිළිබඳ ගිහිල්ලා ගබඩා බලයි. අපි බලමු හෙට ඒක උනේ නැත්නම් මොකද්ද කරන්න කියලා. දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති රැසක් එකවර ආරම්භන ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන්නා. ඒ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ආයතන 10ක නිලධාරීන් සමග ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ නිරත ආයතනවල නිලධාරීන් සමග පැවති මේ සාකච්ඡාවේදී ජනාධිපතිතුමන් සඳහන් කළේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩු මධ්‍යම සහ ඉහළ මධ්‍යම ආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර ආරම්භන ලෙසයි.
ඒවා නව තාක්ෂණය හා ක්‍රමවේද උපයෝගී කරගනිමින් නිර්මාණශීලීව පරිසරය සුරැකෙන ලෙස කඩිනමින් ඉදිකළ යුතු බවද ජනාධිපතිතුමන් පෙන්වා දුන්නා. ඉදිරි තෙවසර තුළ මධ්‍යම පන්තිකයන් උදෙසා නිවාස 15000ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරන අතර අඩු සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන්ගේද ඉල්ලුම ඉටුවන පරිදි සිව් වසරක් තුළ ඉදිකිරීමට බලාපොරොත්තු වන නිවාස ඒකක ගණන 36884ක්. එහි පළමු අදියර යටතේ පෑලියගොඩ කොළොන්නාව බ්ලූමැන්ඩල් කොට්ටාව මාකුඹර කොට්ටාව පළතුරුවත්ත බොරලැස්ගමුව මාලබේ මහනුවර ගැටමේ සහ අනුරාධපුර නගර කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපෘතික්‍රියාවට නැංවෙනවා. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ නිරත දේශීය කර්මාන්තකරුවන්ට ඊට එක්වීමට අවස්ථාව සැලසෙන අතර විධායක ව්‍යවස්ථාදායක සහ සියලු ශේෂ්ත්‍රවල විශාල තරුණ පිරිසකගේ නිවාස ඉල්ලුම සපුරාලීම ඉන් අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමන් සඳහන් කළා. අපෙන් ගොඩක් ඉල්ලුම ආවා තරුණ එක්සිකියුටිව්ස්ලට ඔන්ට්‍රප්‍රෙනියර්ස්ලා එහෙම ඉන්නවනේ ගොඩක් මේ වගේ මිඩල් ඉන්කම් ගන්න. ඒකට අපි හැදුවා ණය යෝජනා ක්‍රමයක් බැංකුත් එක්ක. ඒක අනුව මාසිකව යම් කපල් එකකට හරි යම් එක්සිකියුටිව් කෙනෙකුට ගෙවන්න පුළුවන් affordable ක්‍රමවේදයකට. ඒකට ඉඩමටවත් අපි අය කරන්නේ නැහැ. කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක තාමත් වැදගත් නේ. අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ GDP එකෙන් 10% විතර කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකෙන් ඇඩ් වුණා. ඒකත් එක්කම අනිත් ඒවා යකඩ හදන අය, ඇලුමිනියම් කරන අය මේ ඔක්කොම එකව වෙනවනේ. හැබැයි මේක ඉක්මන් වෙන්න අවුරුදු 4 ඇතුළත 15000ක්වත් ඉක්මනට දෙන්න ඕන. මේකම දැන් ලෝ ඉන්කම් මේවත් අපි කරනවනේ. දැන් මේවා ඉක්මනට හැදෙනවා නම් ඒ වගේ තව අප ලෙවල් එකටත් අපිට හදත හැකියි. පටන් අරගෙන කාලේ නාස්ති කරන්න බෑ. මේවට ඕන අලුත් ටෙක්නොලොජි තියෙනවා නම් ඒවා ගේන්න. මොකද එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ තව ඇඩ් කරන්න. ලංකාව පුරාම හැම පළාතකම නිවාස අවශ්‍යයි. හැබැයි ඉතින් අපි හුඟක් කාලයක් ගන්නවා නම් ටාගට් එකට අපිට යන්න පුළුවන් වෙන්නේ නැහැ. වත්මන් බඩුමිල පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. මගේ ළඟ තිබෙනවා පෙරේදා නාරාහෙම්පිට පොළොට ගිහිල්ලා බඩු ගත්ත බිලක් මේ සැමන් ටින් එක රුපියල් 220යි. මේ පරිප්පු කිලෝ එක රුපියල් 240යි. ඒ වගේම හාල් මැස්ස 500ක් රුපියල් 480යි. හාල් කිලෝ එකක් රුපියල් 120යි. බිත්තරයක් රුපියල් 22යි. ඒ වගේම සීනි කිලෝ එකක් රුපියල් 160යි. පොල් ගෙඩියේ මිල රුපියල් 100යි 110යි මිලට වැඩි වෙලා. ගැසට් නිවේදන ගහලා තිබෙනවා. හැබැයි අද ඒ එක නීතියක්වත් සත පහකට සමාජයේ ගණන් ගන්න නැති තත්යකට පත් වෙලා. අපි දැක්කනේ පෞගේ කාලේ වැතුවන්නේ කලින් ඔය අය ගිහිල්ලා බෙදපු ක්‍රම ලොරි පිටින් අරන් ගිහලා එක්කෙනෙක් දැක්කම මාදිවල ලොරියක් ගිහලා හාල් ටික ගෙදර මාදිවල නිවාස තියාගෙන බෙදුවා. ඒවනම් ඔච්චරම විපක්ෂය චෝදනා කරනවා නම් රජය දීලා නැත්නම් ඉතින් ජනතාව වෙනුවෙන් ගිහලා බෙදලා දුන්නා නෑ මොකද වෙන්නේ අඩුපාඩුවක් වෙනවද කියලා අහන්න තමයි අපිට සිද්ධ වෙන්නේ. වැඩිම නිෂ්පාදනය අපේ රටේ වාර්තාව මෙට්‍රික් ටොන් මිලියන 5037ක් නිෂ්පාදනය කරපු රටක් 2020 හැබැයි මිනිස්සුන්ට කන්න හාල් නෑ බත් නෑ. හාල් ටික බෙදා හරින්න බැරි ආණ්ඩු. අද ගොවි ජනතාවට අවශ්‍ය මඟ පෙන්වීම කළා තියෙනවා. එයාට විශ්වාසයක් ඇති කරලා තියෙනවා. මිලදී ගන්න බවට, මිලක් දෙන බවට සහතික කරලා තියෙනවා. සහ අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. රටක් විදියට ඉස්සරහට ගෙනියන වැඩ පිළිවෙල දියත් කරන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. අපි දැක්ක එක්තරා ඇමතිවරයෙක් නූරෙලි ඉඳන් ගිහලා ටෙලිෆෝන් එකකින් කතා කරලා අහනවා කොළඹේ තියෙන මිල කීයද කියලා. එතන ඉඳන් මාධ්‍ය සංදර්ශන දීලා අපිට කියන එක නෙමෙයි තියෙන්නේ. කොළඹ මිල මෙහෙමයි, නූරෙලි මිල මෙහෙමයි කියන එක. මහජන මුදල් වියදම් කරලා මේ ඇමතිවරුත් ඒ වගේම අමාත්‍යාංශ නඩත්තු කරන්නේ මේවා පාලනය කරන්න. අපි දැක්කා හිටපු කතානායකතුමාගේ ප්‍රවෘත්තියක් කරු ජයසූරිය කතානායකතුමා ප්‍රකාශයක් කළා තියෙනවා එළවලු කිලෝ ලක්ෂ 30ක් අපතේ දැම්මා කියලා. ඒක අමූලික බොරුවක්. එවැනි සිද්ධියක් කිසිම තැනකින් වාර්තා වෙන්නේ නැහැ. මම දැනුත් ඉන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ. අපිට තේරෙන විදිහට වෙළඳ පොලේ යම්කිසි කලබලයක් ඇති කිරීම තුලින් රටේ නැති ප්‍රශ්නයක් ඇති කිරීම තමයි ඔවුන්ගේ පරමාර්ථය. බොරදියේ මාළු බාන්න එපා කියලා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. COVID-19 හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහයන් භූමදාන කිරීමට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ අදහස් පළවනවා. ඊයේ දිනේදීත් පාර්ශව කිහිපයක් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ මුස්ලිම්ද දෙමළද සිංහලද බෞද්ධද කතෝලිකද මේ ආදී කිසිදු වර්ගීකරණයකින් තොරවයි මේ වසංගතේ ව්‍යාප්ත වෙන්නේ. ඒ වගේ මේ වසංගතේ උත්සන්න වී මිය යන පුද්ගලයන් දිහා බැලුවත් එවැනි කිසිදු වර්ගීකරණයක් නැහැ. ඉතින් එවැනි පසුබිමක් තුළ කෙනෙක් මිය ගියාට පසුව ඒ මෘතදේහය ආදාහනය කරනවද භූමදානය කරනවද කියන කාර්යය අදාළ වන්නේ ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ නියමය අනුව තීරණ ගැනීමයි. බෞද්ධයන් හැටියට අපටත් පැහැදිලිවම ප්‍රශ්න තියෙනවා. මොකද අඩුම තරමේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රවත් ඉටු කරගන්න අවස්ථාවක් නැහැ.
කෙසේවත් අපි මේ නීතියට අවනතයි. ආගම්වාදී ජාතිවාදී උම්මන්තකයින්ගේ යම් යම් බලපෑම් වලට නතු වෙලා කටයුතු කරනවට වඩා රජයක් හැටියට මේ වෙලාවේ කළ යුතු වෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි වඩාත් ආරක්ෂිත ක්‍රම අනුව මේ කටයුතු සිද්ධ කිරීම කියන එකයි අපගේ මතය. සමාජය තුළ පවත්නා යථාර්ථය මගහරවන්න අමතක කරන්න මේ වගේ සංවාද සමාජයට දානවා කියන එකයි අපට හිතෙන්නේ. ඒ බඳු මුලාවන්ට සමාජය පත් කරන්න එපා. බුද්ධ ආගම, කතෝලික ආගම, හින්දු ආගම, ඒ වගේම ඉස්ලාම් ආගම ඇතුළු සියලු ආගම් අපේ ආමඳුරු පූජක තුමන්ලා මේ ඔක්කොම එකතු වෙලා අපි මෙන්න මේ මහා ව්‍යසනයට මුහුණ දෙමු කියන පණිවිඩය තබනවා. මේ අතර කොවිඩ් ආසාදනය වී මිය යන අයගේ මෘතදේහ භූමදාන කිරීමට ඉදිරිපත් ඇති යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස අදහස් පළ කළා. මේ තෞහිද් ජමාත් සංවිධානයේ විසින් ලිඛිත විශේෂයක් නිකුත් කරලා තියෙනවා. දැන් සමාජ මාධ්‍ය හරහා ඒක ප්‍රචාරය වෙනවා. කොරෝනා වෛරසයෙන් මිය යන මුස්ලිම් ජනතාව භූමදාන කරන්න අවසර ලබා දෙන්න කියලා. ඒ අයගේ ඒ කටයුතු කරන්න යම් කිසි ප්‍රදේශයක් නියම කරලා තියෙනවා. ඒ හැමතැනම නෙවෙයි. ඒක අමාත්‍ය මණ්ඩලය ගත්ත තීන්දුවක් ඊසඳ. ඉදිරියේදී බෞද්ධ ජනතාව සහ හින්දු ජනතාවත් තමන්ගේ පාංශිකුල දීම සම්බන්ධව සහ සංස්කෘතික අංග ඒ විදිහට ඉෂ්ට කරන්න ඕන කියලා ඉල්ලීමක් කරොත් ඒකට අවස්ථාව ලබා දෙනවද? ඔව් ඉතින් දැන් එහෙම මේක කරන් කිව්වා එයාලට යන්න බෑ. ඒක පිටිපස්සේ ඒකට අදාළ විදිහට අරන් ගිහලා ඒ වගේ කිස් කරනවා. ඒ වගේ සෞඛ්‍ය නීති වලට පටහැනි නොවන විදිහට කරනවා. බෑ. ඉස්සෙල්ලාම බැරිනවා මරණ එකෙන් බේරෙන්න. බස්නාහිර පළාතේ සිට කිසිදු පුද්ගලයෙකුට වෙනත් පළාත් කරා ගමන් කිරීම තහනම් කිරීමට ඊයේ රජය පියවර ගත්තා. මෙම නීතිය කඩ කරන පිරිස් සොයා ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගන්නා බවද පොලිසිය පවසනවා. බස්නාහිර පළාතේ සිට කිසිදු පුද්ගලයෙකුට පිට පළාත් කරා ගමන් කිරීම මේ වන විට අත්හිටුවා තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක මෙම තහනම ලබන 15 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා බලපැවැත්වෙන බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. හුදෙක්ම මෙම COVID-19 අනෙකුත් ප්‍රදේශවලට පැතිරයාම වැළැක්වීම සඳහා වූ ගන්නා ලැබුණු තීරණයක් හැටියට මේ හඳුන්වන්න පුළුවන්. බස්නාහිර පළාතේ තමයි පසුගිය සති කීපේ පුරාවටම වැඩිම ආසාදිතයන් පිරිසක් සොයාගන්න ලැබුවේ. අපි බලාපොරොත්තු වෙනවා ඉල්ලා සිටින ඕනකමින් මේ දින 4 මේ ගැන තේරුම් අරගෙන අනෙකුත් ප්‍රදේශවලට පැතිරීමට තියෙන අවදානම නැති කිරීම සඳහා ඔබගේ යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්නයි කියලා. දෛනිකව රැස්වන කොවිඩ් කාර්යසාධක බලකාර රැස්වීමේදී ඊයේ මේ පිළිබඳව විශේෂ අවධානයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද යොමු කර තිබුණා. කොවිඩ් ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන නැති නිසා පිට පළාත්වලට සිදු කෙරෙන සංචාරන වළක්වාලීමට කඩිනම් පියවර ගත යුතු බවයි ජනාධිපතිතුමන් ඊයේ බලධාරීන්ට උපදෙස් දී සිටියේ. ඒ අනුව බස්නාහිර පළාත සහ නිකුත් පළාත් වෙන් කෙරෙන ප්‍රධාන ස්ථානවලට විශේෂ මාර්ග බාධක යෙදවීමට පොලිසිය කටයුතු කර තිබුණා. බස්නාහිර පළාත සහ වයඹ පළාත වෙන් කෙරෙන මීගමුව හලාවත ප්‍රධාන මාර්ගයේ කොච්චිකඩේ පාලම අසල පිහිටි ප්‍රධාන මාර්ග බාධකයේ පැවති තත්ත්වයයි මේ. එහිදී බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සාහ ගන්නා ඇතැම් පුද්ගලයන් හට පොලිසිය දැඩි ලෙස අවවාද කරන ආකාරයද දක්නට ලැබුණා. මේ බස්නාහිර සහ සබරගමුව පළාත වෙන් කෙරෙන අවිස්සාවේල්ල තල්දුව පොලිස් මාර්ග බාධකයේ පැවති තත්ත්වයයි. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසල යොදවා තිබූ පොලිස් මාර්ග බාධකය හරහා බස්නාහිරෙන් දකුණු පළාතට ප්‍රවේශ වන්නන් අතර කිරීමටද පොලිසිය මෙලෙස කටයුතු කළා. මේ අතර බස්නාහිර පළාතෙන් පිටව යාමට අවස්ථාව හිමිවන්නේ ජලය, විදුලිය, බලශක්ති, ඉන්ධන, ඖෂධ සහ ආහාර ආදී අත්‍යවශ්‍ය සේවාවල කාර්ය මණ්ඩලවලට පමණක් බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ ඔවුන් හට තමන් සේවය සපයන රථයකින් පිටතට යාමේ හැකියාව පවතින බවයි. කෙසේ වෙතත් මීට පෙර සිය හැඳුනුම්පත භාවිත කරමින් ආයතන 112ක් සඳහා ලබා දුන් අවසරය බස්නාහිර පළාතෙන් පිටව යාම සඳහා වළංගු නොවනු ඇති. මේ සෞඛ්‍ය සේවා කටයුතු අපි දන්නවා අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. ජලය, විදුලිය, ආහාර කටයුතු සිද්ධ වෙන්න ඕනේ. යම් ආකාරයකින් මාධ්‍ය ආයතනයක වුණත් යම් කටයුත්තක් තියෙනවා නම් ඒක සිද්ධ වෙන්න ඕනේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත් තීරණයට අනුව ඊයේ රාත්‍රී 10 සිට 15 වෙනිදා දක්වා බස්නාහිර පළාත තුළට පැමිණීමට දුම්රිය සඳහා අවසර ලබා දී ඇති අතර බස්නාහිර පළාතේ සීමාවෙන් පිටවීමට අවසර ලබා දී නැහැ. මේ හේතුවෙන් විශේෂ දාවන කාල සටහනක්ද දුම්රිය සඳහා යොදවා තිබෙනවා. ඒ අනුව බෙලියත්ත, මහනුවර, මහව, පුත්තලම, අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථානවලින් ආරම්භන සහ එම මාර්ගවල ගමන් කරන දුම්රිය සඳහා කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට අද පෙරවරුවේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු කර තිබෙනවා. අද පස්වරුවේ බස්නාහිර පළාත් සීමාවන් වල පිහිටි අවසන් දුම්රිය ස්ථාන වන අලුත්ගම, අඹේපුස්ස, කොච්චිකඩේ සහ අවිස්සාවේල්ල දක්වා පමණයි කොළඹ සිට ගමන් කිරීමට අවකාශය හිමිවන්නේ.
මේ අතර බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර තිබියදී එහි සිට පිට පළාත්වලට පැමිණෙන පුද්ගලයන්ගේ තොරතුරු ලබාගෙන ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කරන්නයි පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ප්‍රාදේශීය පොලිස් ස්ථානවලට දැනුම් දීලා තියෙනවා යම් කිසි කෙනෙක් ඊයේ රාත්‍රී 12න් පස්සේ කවුරු හරි කෙනෙක් අපි කොළඹින් පිට වෙලා ගියොත් 6ට විතර ඒත්තේ තැන් වලට යනකොට 12 විතර වෙනවනේ. කෙසේ වෙතත් ඊට පස්සේ යම් පොලිස් රසමකට ඇවිල්ලා තියෙනවා නම් බස්නාහිර පළාතේ ඉඳලා ඒ අය සම්බන්ධයෙන් නිරෝධායන රීතිය යටතේ කටයුතු කරන්න වෙනවා. බස්නාහිර පළාතට ආවට කමක් නැහැ යම් යම් අවශ්‍යතා ඉටු කරගන්න. නමුත් ඇවිල්ලා ආපහු යන්න ලැබෙන්නේ ඉරිදට තමයි. ඔබ නවතත් ලයිව් ඇක්ටුවල් සමගින් ස්වර්ණවාහිනී ටෙලිනාට්‍ය නරඹන ඔබට සතියේ දිනවල රන්කාසි හිමි කර ගැනීමට හැකියාව ඇති බව දැන් ඔබ හොඳින්ම දන්නා කරුණක්. ඒ සඳහා ඔබ කළ යුත්තේ රාත්‍රී 7 සිට 10 දක්වා අපත් සමග රැඳී සිටීමයි. එලෙස රැඳුණු අපගේ ආදරණීය ප්‍රේක්ෂකයින් 5 දෙනෙක් ඊයේ දිනේදීත් රන්කාසි වරම් හිමි කරගත්තා. ඊයන්ව ඊයේ මුල්ම ජයග්‍රාහකයා වූයේ කහවත්තේ චමිලා සමන්ති මහත්මියයි. රාත්‍රී 7ට විකාශය වන ඇලනීන් ටෙලිනාට්‍ය අතරතුර රන්කාසි දිස් වන වාර ගණන නිවැරදිව සඳහන් කර 77.75ට SMS කිරීම මගින් ඇය මෙම ජයග්‍රහණය හිමි කරගත්තා. අග්නි පියාපත් නරඹා රන්කාසි වරම් දිනා ගැනීමට ඊයේ වාසනාව උදා කරගත්තේ ගෝනපල පදිංචි රෝහිණී අබේවර්ධන මහත්මියයි. ඊයේ හොඳ වැඩේ නරඹන අතරතුර දිස් වූ රන්කාසි වාර ගණන නිවැරදිව සඳහන් කර 77.75ට SMS කරමින් රන්කාසිය දිනාගත්තේ කැස්බෑවේ මල්චා මිනෝලි අලුත්ගේ. හදවතේ කතාව අතරතුර රන්කාසි වරම් හිමි කරගත්තේ සිඹලාන්ඩුවේ WM භාග්‍යා දිල්ෂානේ. සිහින සමාගම ටෙලිනාට්‍ය නරඹා ඊයේ දින ජයග්‍රාහකයා වූයේ මාතලේ පදිංචි නදුෂිකා සෙව්වන්දි සෙනවිරත්නයි. අද දිනේ රන්කාසි වරම් හිමි කර ගැනීමට රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා ස්වර්ණවාහිනී ටෙලි පෙළහර සමග එක්වන්න. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. යුද හමුදා ඩ්‍රෝන රෙජිමෙන්තුව ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා. මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාට විශේෂයෙන්ම ගරු ආරක්ෂක ලේකම්තුමාට මෙවැනි උපකරණ ශ්‍රී ලංකා යුද හමුදාවට ලබා දීමට කටයුතු කිරීම සමැදිව අපි හමුදාවක් වශයෙන් ඊළඟ වසර කිහිපය සඳහා යා යුතු මග මොකක්ද කියන එක අපි හදලා තියෙනවා. එයි එක් අංගයක් තමයි එවැනි ආකාරයේ ඩ්‍රෝන රෙජිමෙන්තුවක් හමුදාව තුල ස්ථාපිත කිරීමට හේතු වුණේ. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන ගුවන් හමුදා හෙලිකොප්ටර් බලගණය ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. මෙම බලගණය නිලධාරීන් 18 දෙනෙකු සහ සෙසු නිලයන් 90 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි අනදෙන නිලධාරී ලෙස වින් කමාන්ඩර් ජේ සමරසේකර මහතා කටයුතු කරනු ලබනවා. දිවයිනට ඇදහැලෙන වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය සමග හමා දැඩි සුළඟකින් නිකවරටිය ප්‍රදේශයේ නිවාස කිහිපයකට අලාභහානි සිදුව තිබෙනවා. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද පෙරවරුවේ නවය මාර්ගය වවුනියාව ප්‍රදේශයෙන් දැඩි මීදුම් සහිතව දක්නට ලැබුණේ මේ ආකාරයෙන්. අම්බලන්ගොඩ කන්දෙගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රිරෝද රථයක් දුම්රිය ගැටී සිදු වන අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් මව පියා සහ දියණිය බරපතල තුවාල ලබා තිබෙනවා. කොළඹ සිට ගාල්ල දක්වා දහවන වූ සීඝ්‍රගාමී දුම්රිය ඊයේ පස්වරුවේ මෙලෙස දුම්රිය හරස් මාර්ගයේදී ගැටී ඇති අතර තුවාල ලැබුවන් මේ වන විටත් රෝහල්ගත කර ඇති බවයි අපවාර්තාකරු පැවසුවේ. දඹදිවි ප්‍රදේශයේදී මෝටර් රථයක් රියදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් නිවතට දහවනය වී අවන්හලක ගැටෙන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ඩිජිටල් බැංකු පහසුකම් ගමින් ගමට ගෙන යන උදාර මෙහෙවරට තවත් පියවරක් එක් කරන ලංකා බැංකුවේ මැල්සිරිපුර ශාඛාව ඊයේ විවෘත කරනු ලැබුවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් වැල්ලවාය රටකජු වෙළඳුන්ට සිය ජීවනෝපාය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඒ පිළිබඳවයි මේ තොරතුරු. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ රටකජු තොග වශයෙන් මිලදීගෙන අලෙවි කරන වෙළඳුන් සිය රටකජු තොග අලෙවි කරගත නොහැකිව අසරණ වී සිටිනවා. එම ප්‍රදේශයේ පමණක් වෙළඳුන් 50කට ආසන්න පිරිසක් මෙලෙස අසරණ වී සිටින අතර තමන් සතුව ගබඩා කර ඇති රටකජු තොග මේ වන විට විනාශ වීමේ අවදානමක්ද පවතින බවයි වෙළඳුන් පවසන්නේ.
සෑම කන්නකම අපි මේ පළාතේ තියෙන කජු මේ ව්‍යාපාරික වශයෙන් එකතු කරලා මේ ස්ටොක් කරනවා බැංකු ණය අරගෙන. ඒවා දැන් මේ වෙනකොට මාස 2-3ක් ඇතුළත වෙනදා නම් විකුණලා ඉවරයි. මේ වෙනකන් කවදාවත් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ තියෙන මේ කොරෝනා මේ උදුරත් එක්ක අපිට මේ දෙන්න තැනක් කොහෙවත් නැහැ. කොළඹ කඩවල් වලටවත් මේ මාකට් එකටවත් දෙන්න ඒ කට්ටිය ඉල්ලන්නේ කිසිම දෙයක් නැහැ. ඒක නිසා අපිට මේක විකුණ ගන්න දැන් බැරි වෙලා තියෙන. දැන් මාස 9ක් 10ක් වෙනවා කාල සීමාව මේක යන්නේ කජු වල කාල සීමාවත් ඉවර වෙගෙන කජු වැට අපාට තත්ත්වයට පත් වෙගෙන යන්නේ. මෙලෙස ගබඩා කර ඇති රටකජු තොග අලෙවි කර ගැනීමට නොහැකි වුවහොත් එළඹෙන කන්නේ ප්‍රදේශීය රටකජු ගොවීන් වගා කරන අස්වැන්නද මිලදී ගත නොහැකි තත්ත්වයක් පවතින බවයි වෙළඳුන් පවසන්නේ. මිනිස්සු ආයි වගා කරලා තියෙන්නේ ඉදිරියට එන බඩු ටිකවත් අපිට මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක ආයි මිලදී ගන්න බැරි තත්ත්වයක් වෙලා තියෙන්නේ. මොකද බැංකු වලින් ආයි අපිට ණය දෙන්නේ නැහැ. මේ ණය ගෙවා ගන්න විදියක් නැහැ. ඒක නිසා බලධාරීන්ට කියන්නේ මොකක් හරි මේකක් අරගෙන මේ බඩු ටික අපිට විකුණලා දෙන්න කියලා. එම නිසා තමන් සතු ඇති මෙම රටකජු තොග කඩිනමින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස රටකජු වෙළඳුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මම ලස්ස 35කට ගේව්කත් කියලා තමයි ඒ ලෝන් එකට ටිකක් දාලා තියෙනවා. ඉතින් මේ සැරේ මේ කජු ටික විකුණ ගන්න බැරි නම් මට ඉන්න වෙන්නේ එහෙට පොඩි උනුත් එක මහපාරේ. ඒක නිසා අපි රජයේ වගකීම් යුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේක ගැන අවධානය යොමු කළා මේක රජයේ කුසිකර්ම දෙපාර්තමේන්තුව හරහා හරි වෙන පළාත් වලට මේ හිටවන්න හරි මේ මිනිස්සුන්ට ලබා දෙන්නේ කියලා තමයි මේ බලධාරීන්ට කියන්න තියෙන්නේ. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. උණුසුම් පුවත් එසෙනින් දැනගන්න www.live@8.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ දවසක්.